සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ම කුඩා කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරමින් තමන්ගේ මෙලව ජීවිතයේ යහපත් කර ගැනීම සඳහා අවවාද අනුශාසනා ලබා ගනිමින් පරලොව ජීවිතයේ සුගතිගාමී කර ගැනීම සඳහා ඒ අවවාද මත පිහිටමින් කටයුතු කරලා මෙලව යහපත් කරගෙන පරලොව සුගතිගාමී කරගෙන අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුව ඇතුවයි මේ පින්කම සංවිධානය කරගන්න යෙදුනේ. උතුම් ධර්ම දානානිසංසයත්
ධර්ම ශ්‍රවණානිසංසයත් මේ පින්නතුන්ගේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ ත්‍රිපිටකයේ පේතවත්තු ප්‍රකරණේ උබ්බරී කියන පේතවත්තු වර්ණනාවේ සඳහන් වන උබ්බරී වර්ගයේ සඳහන් වන ධනපාල කියන පේත වස්තුව. මේ පේත වස්තුව පිළිබඳව අපි කරුණු ටිකක් සාකච්ඡා කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලින් දසන්න කියන රටේ ඒරකච්ච කියන නුවර ඇසුරු කරගෙන මේ ධනපාල කියලා සිටුවරයෙක් ඉඳලා තියෙනවා. සංසාරේ පිළිබඳව තේරුම් ගන්න හොඳ අවස්ථාවක් මේ පේතවත්වයෙන් අපට පැහැදිලි කරනවා. මේ ධනපාල සිටුවරයා යම්සේ කටයුතු කළාද ඒ විදිහටම කටයුතු කරන අය වර්තමානෙත් නැතුව නෙමෙයි පින්නතුනි. නමුත් ඒකේ විපාකය කොහොමද කියන කාරණාව තමයි විශේෂයෙන් අපිට මෙතනින් පැහැදිලි වෙන්නේ. මේ ධනපාල කියන සිටුවරයා මිත්‍යා දෘෂ්ටිකයි. දන් දෙනවට නම් හරීම අකමැති. පින් කරනවටත් හරි අකමැති. තමන් දන් දෙන්න කොච්චර අකමැතිද කියනවා නම් මේ දුගී මගී යාචකාදීන් දකිනකොට තමන් ආහාර අනුභව කරන්නේ මාලිගාවේ දොර වහගෙන කියලා සඳහන් කරන්නේ. සිල් රකින්න මිනිස්සු ළඟට ගිහිල්ලා තවත් නොයෙක් පින්කම් කරන අය ළඟට ගිහිල්ලා ඒ අයට බනිනවා. දන් දෙනවටත් බනිනවා. හරි හම්බ කරගත්ත ධන සම්පත් බොරුවට නිකරුණේ නිස්කාරණේ වියදම් කරනවා කියලා බනින්නේ. සිල් රකින්නකොට ගුණ පුරනකොට මේ මොන සීලයක්ද මොන විපාකයක්ද කොයි ගුණයක්ද මොනවද සිල් රැකලා ලැබුණේ මේ ආදී ප්‍රශ්න තමයි මේ සිටුවරයා අහන්නේ. මිනිස්සු පින්තකා කරපු දේවල් ඔහු විනාශ කරලත් දැම්මා. මිනිස්සු පිනෙන් වළක්වනවා විතරක් නෙමෙයි පින්තකා කරන දේවල්ද විනාශ කළා. දංහල් හදාපුවා කඩලා බිඳලා දානවා. පැන්සාලා හදාපුවා විනාශ කරලා දානවා. මහ ජනතාවගේ පහසුව සඳහා ඉදි කරපු අම්බලන් වාගේ දේවල් විනාශ කරලා දානවා. ගංගාවල් වලින් ඇලවල් වලින් මිනිස්සුන්ට එතර වීම සඳහා පහසුවට හදාපු ඒ දඬු පාලම් මේ සිටුවරයා විසින් කඩලා බිඳලා විනාශ කරලා දානවා. තමන් පින්කම් කරන්නෙත් නැහැ. තමන් දම්පැන් දෙන්නෙත් නැහැ. ඒ සඳහා යෙදෙන කරන අයත් බොහෝසේ වළක්වන්න තමන්ගේ ධනය, බලය, ශක්තිය හැම දෙයක්ම පාවිච්චි කළා. කෙසේ වෙතත් මෙහෙම කාලයේ ගෙවිලා මේ සිටුවරයා මැරිලා ගියා. මැරිච්ච ධනපාල සිටුවරයා වැලි කාන්තාරයක ප්‍රේතෙක් වෙලා ඉපදුනා. පින්නතුනි සඳහන් කරනවා තල් ගහක් වගේ උසයි කියලා. රළු ශරීරයක් තියෙන්නේ. ඊටාම විරූපී පෙනුමක් තියෙන්නේ. ආහාර නැහැ. බීමට පැම් පොදක් නැහැ. ඊටාම කෘෂ වෙච්ච ශරීරයක්. බොහෝම දුකසේ ආහාර පාන හොයමින් මේ වැලි කාන්තාරේ එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියත් මොහුට ආහාරයක් නම් ලැබිලා නැහැ. ආහාරයක් වෙනුවෙන් බත් සරලුවක් බත් උලක්වත් ලැබුන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. පැම් පොදක්වත් ලැබිලා නැහැ. 55 අවුරුද්දක් තරම් කාලයක්.
දවසක් වතුර ටිකක් නැතුව හිටියහම දෙතුන් වේලක් ආහාර හිග වුණහම මොන තරම් වේදනාවක් කොයි තරම් පීඩාවක් අපට දැනෙනවද? 55 අවුරුද්දක් තිස්සේ පැන් පොදක් ආහාර ටිකක් නැහැ කියලා කියහම ඔහු කොයි තරම් දුකක් විඳිනවද? නමුත් මනුස්ස ලෝකේ නම් දවස් 7ක් විතර ආහාර නැතුව ගියොත් මරණයටපත් වෙන්න හේතුවක්. දිව්‍ය ලෝකෙත් දවසකට වේලක්වත් අනුභව කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක චුත වීමට හේතුවක්. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් මේ 55 අවුරුද්දක් සාපිපාසාවෙන් පීඩා විඳිනකොට මැරුන්නේ නැද්ද කියලා. පින්නතේ ඒකට තමයි කියන්නේ කර්මය කියලා. මැරෙන්න දෙන්නේ නැහැ. ඔහු පවතිනවා. ජීවත් වෙනවා. හැබැයි ඒ සාපිපාසා වේදනාව ඒ විදිහටම දැනෙනවා. මේ කාලේ සවැත් නුවර ජීවත් වෙච්ච වෙලෙන්දු පිරිසක් තමන්ගේ ගැල්වල බඩු පටවගෙන මේ උතුරු දිශාවට වෙළඳාම ගියා. තමන් ගෙනියපු බඩු ටික විකුණලා එහෙන් අරගත්ත බඩු වලින් කරත්ත ටික පුරවගෙන මේ අය නැවත මේ කාන්තාරය හරහා එනවා. ඒ එන ගමනේ එක දවසක් රාත්‍රිය පහන් කිරීම සඳහා ජලයේ වේලිලා ගියපු ගඟක් ළඟ නතර වුණා. මෙතන නතර වෙලා කරත්තවල විය කර ලෙහෙලා ගොන්නු ටික සුදුසු තැන්වල බැඳලා අරගෙන ගියපු ආහාර වුන්ට දීලා මේ අය විවේක ගත්තා. මේ හරිය තමයි ධනපාල ප්‍රේතයා මේ දවස්වල ඉන්නේ. ඔහු පිපාසාව දරා ගන්න බැරි නිසා මේ ගඟ ළඟට ආවා. නමුත් ගඟේ වතුර නැහැ. මුළු ගඟම වේලිලා ගිහිල්ලා. මේ පිරිස වෙළඳ කණ්ඩායම ඉන්න අසල මේ ප්‍රේතයා ඇද වැටුණා. පින්නතුනි මේ ප්‍රේතයා ඒ වෙලාවේ මේ වෙළඳ පිරිස දැකලා තියෙනවා. ප්‍රේතයෝ දැකපු අය ගැන අහන්න ලැබෙනවා සමහර වෙලාවට. ඉතින් මේ ප්‍රේතයා දැකලා මේ වෙළඳ පිරිස ප්‍රේතයා ළඟට ගිහිල්ලා කතා කරලා තියෙනවා. කතා කරලා අහනවා ඔබ කවුද? ඊටාම විරූපී පෙනුමක් තියෙන්නේ. තල් ගහක් වගේ උස. ඊටාම රළු ඇඟක් තියෙන. ඇටකෝටු නහරවැල් ඉලිප්පුන. ඉලෑට උඩට නිරාගෙන ආපු භයංකාර අප්‍රසන්න පෙනුමක් තියෙන ඔබ කවුද කියලා තමයි අහන්නේ. ඒ වෙලාවේ ප්‍රේතයත් කතා කරනවා. කතා කරලා කියනවා සත්පුරුෂයිනි මම පෙර කරගත්ත අකුසල කර්ම නිසා ප්‍රේත අපායේ ඉපදිච්ච කෙනෙක්. මේ ප්‍රේත අපායේ ඉපදිලා සාපිපාසා දෙකෙන් පීඩාවට පත් වෙලා ඉන්නේ. 55 අවුරුද්දක් තිස්සේ එක පැන් උගුරක් මට ලැබිලා නැහැ. 55 අවුරුද්දක් තිස්සේ බත් සරලුවක්වත් මට ලැබිලා නැහැ. මං ඒ සාපිපාසා දෙකෙන් පරම පීඩාවකට පත් වෙලා ඉන්නේ. එහෙම සඳහන් කරාම මේ වෙළඳ පිරිස අහනවා ඔබ මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච කාලේ ඉතින් මේ කරුණු අපි හොඳට තේරුම් ගන්න ඕනේ පිළිතුරු. මේ වෙළඳ පිරිස අහන්නේ ඔබ මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච කාලේ. වෙන කොහෙවත් හිටපු කාලයක් ගැන නෙමෙයි අහලා තියෙන්නේ. මනුස්ස ලෝකේ හිටපු කාලේ ගැන. ඔබ තිදොරින් කරගත්ත වැරදි මොනවද? සිතින් කයින් වචනයෙන් කරපු වැරදි මොනවද? මේ ප්‍රේතයා ඒ වෙලාවේ මේ පිරිසට ප්‍රකාශ කරනවා තමන් මොනවද කරගත්ත අකුසල කර්ම. ඒ අතීතයේ කරපු දේවල් වර්තමානයේ විඳින දුක අනාගතයේ විඳින්න નિયમિત දුක අතීත වර්තමාන අනාගත කියන ත්‍රි කාලයේම පිළිබඳව විස්තරයක් කරනවා. මොකද ප්‍රේතයන්ට අතීතයේ දකින්නත් පුළුවන්.
ප්‍රේතයන්ට අනාගතය දකින්නත් පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රකාශ කිරීම කරන්නේ. ඔහු සඳහන් කරනවා මේ අතීතේ මේ දඹදිවම තිබුණා ඒරකච්ච කියලා නුවරක්. ඒ ඒරකච්ච නුවර ධනපාල කියලා සිටුවරයෙක් හිටියා. ඒ සිටුවරයා පිනට දහමට කැමති නැති කෙනෙක්. දන් දෙන්න කැමති නැති කෙනෙක්. තමන් නොදෙනවා වගේම අනුන්ට දෙන්න දුන්නෙත් නැහැ. තමන් සිල්ගුණ මත නොපිහිටියා වගේම අනුන්ට සිල්ගුණ ආරක්ෂා කරන්න අවස්ථාවක් දුන්නෙත් නැහැ. දන් දෙන අය හොයාගෙන ගිහිල්ලා දොස් කීවා. අනුන් දන් දෙනවා දකින්නකොට ධනපාල වෙවුලුවා. නිර්පරාධ ධනස්කන්ධයක් වියදම් කරන්නේ ඇයි කියලා. මිනිස්සුන්ගේ පහසුව සඳහා පින් කැමති අය හදලා තිබුණ දානශාලා, අම්බලන්, පැන්හල්, ඒ දඬු පාලන් මේ ආදී හැම තැනක්ම විනාශ කෙරුවා. මිත්‍යා දෘෂ්ටිකව එහෙම කටයුතු කරලා මරණයෙන් පස්සේ මේ പ്രേත ලෝකේ ඉපදිච්ච මම තමයි ඒ ධනපාල කියලා කියන්නේ. මේ විදිහට තමන් අතීතයේ කරපු කර්ම ගැන පැහැදිලි කළා. ප්‍රේතයා නැවත සඳහන් කරනවා මට ඒ කාලේ හොඳට ධනය තිබුණා. අමුරන් කරත්ත 80ක් මට තිබුණා. කහවණු කරත්ත 80ක් තිබුණා මට. ඊට අමතරව රත්තරන් විශාල ප්‍රමාණයක් මා සතුව තිබුණා. මුතු, වෛදූර්ය මාණික්‍ය මංගව ඕන තරම් තිබුණා. ඒ තරම් ධනස්කන්ධයකට හිමිකම් කී හිටපු මම ඒ ධනෙ වියදම් කරලා කවදාවත් පිනක් කළේ නෑ. නැවත සිහිපත් කරනවා. දුගී මගී යාචකයෙක්වත් දැක්කහම ආහාර අනුභව කරන වෙලාවට මම දොර වහගෙන තමයි ආහාර ගත්තේ. මේ විදිහට තමන් කරපු අකුසල කර්ම පැහැදිලි කරනවා. මනුස්ස ලෝකේ හිටපු කාලේ. ඒ මනුස්ස ජීවි ආයුෂයෙන් චුත වෙලා මේ പ്രേත ලෝකේ මේ වාලුකා කාන්තාරේ මම ඉපදුනා. දැන් 55 අවුරුද්දක් සාපිපාසාවෙන් පීඩා විඳිනවා. මේ പ്രേතයම සඳහන් කරනවා සාපිපාසා දුක කොයි තරම්ද? ඒක මිනිස් ලෝකේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. සාපිපාසාවේ යම් පීඩාවක් තියෙනවා නම් ඒක දන්නේ പ്രേතයන්ම විතරයි. මොකද මිනිස් ලෝකයේ අයට ඒක කියලා දුන්නට තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් සාපිපාසා දුකක් ඒ අයට නැති නිසා. මනුස්ස ලෝකෙත් ඉන්නවා සාපිපාසාවෙන් පෙළෙන මිනිස්සු. නමුත් ඒ අයටත් මේ සාගින්න ගැන අබමල් රේණුවක වැටහීමක් නැහැ. ඒ නිසා මේ 55 අවුරුද්දක් තිස්සේ මම විඳින දුක්ඛන්දරාව මෙතෙකයි නිමක් නැහැ. ප්‍රේතයා කියන කතාව පින්නතුනේ අපිටත් තේරෙනවා. මොකද 55 අවුරුද්දක බඩගිනි වේදනාව අපිට කොහොමද තේරෙන්නේ නැහනේ. 55 අවුරුද්දක පිපාසාව මොනතරම් බලවත්ද කියලා අපිට තේරෙන්නේ නැහනේ. මොකද අපිට කවදාවත් එහෙම බඩගින්නේ ඉන්න බැරි නිසා. මනුස්ස ලෝකේ වැඩිම කාලයක් බඩගින්නේ හිටියොත් කෑම වතුර දෙකම නැතුව දවස් 7කට වඩා ජීවත් වෙන්න බැහැ කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. රහතන් වහන්සේලාගෙන් නම් සරියුත් මහරහතන් වහන්සේ අර්ධ මාසයක් සාපිපාසා දෙකෙන්ම වැළකීලා නැත්තම් ආහාර ගන්න එකනොත් පැන් වළඳන එකනොත් දෙකෙන්ම වැළකීලා අර්ධ මාසයක් වැඩ ඉන්නවා කියලා සඳහන් කරනවා. ඒ තමන් වහන්සේ කරගත්ත සංසාරික කුසල කර්ම. භාග්‍යතුන් වහන්සේට නම් බොහෝ කල් වැඩ ඉන්න පුළුවන්. නමුත් අනික් රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදුනත් 7 වෙනි දවසේ සමාපත්තිය අතහැරලා පිඬුසිඟා වඩින්නේ නිසා. එහෙමනම් වර්තමානයේ අපි
7 දවසක්වත් බඩගින්න ඉඳලා පුරුද්දක් නැහැනේ පින්නතුනි. ඒ හින්දා මේ සාපිපාසා වේදනාව අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ප්‍රේතයා මේ කාරණාවත් සඳහන් කරලා මේ මිනිස්සුන්ට අවවාද කරනවා. සත්පුරුෂයිනි දන් දෙන්න. සත්පුරුෂයිනි පින් කරන්න. මට වෙලා තියෙන දේ හොඳ හැටි බලන්න. මේ සසර දුක මොන තරම් භයානකද? මේ පිරිසට කියනවා කවදාවත් නොකට යුතු දෙයක් කරන්න එපා. හොඳට දන් දී ගන්න එක තමන් විසින් කරගත යුතු උසස්ම කටයුත්තක්. පින්නතුනි වර්තමානෙත් ඉන්නවා. දන් දෙන්න එපා කියන අය. දන් දෙන්න ඕනේ නැහැ කියනවා. දන් දීමේ ඵලයක් නැහැ කියනවා. මේ ධනපාල සිටුවරේ කැටියට ඉන්න කාලේ සඳහන් කළා වගේ දන් දෙනවා කියලා කියන්නේ වස්තු විනාශයක් විතරයි කියලා සඳහන් කරන්නේ. නමුත් පින්නතුනි බුද්ධ ධර්ම දන්නවනම් නිවැරදිව සම්මාදිට්ඨියට ඇවිල්ලා තියෙනවනම් දානේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? දස පාරමිතා සම්පූර්ණ කරනකොට ඒ අතරේ පූර්ණේ කළ යුතු ලොකුම පාරමිතාව වෙන්නේ දාන පාරමිතාව නිසා මහා බෝසතාණන් වහන්සේලා මුලින්ම දාන පාරමිතාව තමයි සම්පූර්ණ කරන්න පටන් ගන්නේ. මේ ශාසනයට සම්බන්ධ තවත් නොයෙක් කරුණු සඳහන් කරනකොට දානය ඉස්මතු කරපු තැන් කොච්චර තියෙනවද? ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන සඳහන් කරනකොටත් දාන සීල භාවනා. මේ දානය බොහෝ තැන්වල මුලට යොදලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් වල දානය පිළිබඳව පුදුම විදිහට විස්තර කළා වගේම සෑම දේශනාවකම වගේ දානය පිළිබඳව කරුණු අන්තර්ගත කරනවා. බුද්ධත්වයෙන් පස්සේ තීර්ථකයන් දමනය කරන්න යමක මහා ප්‍රාතිහාර දක්වපු අපේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට වැඩම කරන්නේ වස් සමාදන් වෙන්න තව්තිසාවට. තව්තිසාවට වැඩියේ අභිධර්මයේ දේශනා කරන්නනේ. ඒ කියන්නේ ධර්මයේ ගැඹුරුම හරියේ. ඉතින් මිනිස්සුන්ටත් දේශනා නොකර මුලින්ම දෙවියන්ට තමයි දේශනා කළේ. නමුත් පින්නතුනි සඳහන් කරනවා අභිධර්ම දේශනාව සිදු කරන්න කලින් බුදුරජාණන් වහන්සේ දාන කතාවක් දේශනා කරලයි අභිධර්මයේ දේශනා කරන්නේ. කාටද? කවුරු නිසාද? අංකුර ප්‍රේතවත්වයේ ඒ කාරණාව සඳහන් කරනවා. අංකුර දෙවියෝ. අංකුර දෙවියෝ සම්බන්ධයෙන් හේතුවක් එක්ක තමයි අභිධර්ම දේශනාවට කලින් දාන කතාව පැහැදිලි කරන්නේ. ඉන්දික දිව්‍ය රාජයයි අංකුර දිව්‍ය රාජයයි දෙන්නම මුලින්ම භාග්‍යතුන් වහන්සේගේ ළඟින්ම කිට්ටුවෙන් ඇවිල්ලා ඉඳගන්නේ. නමුත් මහේශාක්‍ය දෙවිවරු එන්න අංකුර දිව්‍ය රාජයා ඈතට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් 12 යොදුනක් එහාට ගියා. ඉතින් පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගෙන්නලා දුරට යන්න හේතුව අහලා මේ දානය ගැන බොහෝ කරුණු දේශනා කළා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දානය ප්‍රතික්ෂේප කරලා නැහැ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය, දසවස්තුක සම්මාදිට්ඨිය. ඉතින් මේ කාරණාවලත් පින්නතුනි දානය ගැන දේශනා කරනවනේ. අත්ති දින්නම් දුන් දෙහි විපාක ඇත. මහා පූජාවේ විපාක ඇත. දැන් අදත් මහා පූජාවක් කරනවටත් විරුද්ධ අය ඉන්නවනේ. මලක් දෙකක් තුනක් නම් පූජා කළාට කමක් නැහැ. නමුත් මොකටද මල් 10 ගණන් පූජා කරන්නේ? එහෙම අහන අය ඕන තරම් ඉන්නවා. මේ තරම් තෙල් කන්දරාවක් විනාශ කර ඇයි පහන් 10 ගණන් දසදහස් ගණන් ඇයි එහෙම පූජාවල් කරන්නේ? පහන් 84000ක් තරම් පූජා කරන්නේ ඇයි? ඒක මොන අඥාන ක්‍රියාවක්ද කියලා කතා කරලා එවන් උසස් පින්කම්
විවේචනය කරන අය කොච්චර ඉන්නවද පින්නතුනි? මේ ධනපාල ප්‍රේතයාගේ කතාව අහලා ඉවරුණාට පස්සේ මේ වෙළඳ කණ්ඩායමට ඇති වුණේ පුදුමාකාර දුක. ඒ අය කල්පනා කරනවා අපි මොහු අස්වසමු. අපිට පුළුවන් හැටියට සුළු හෝ සැනසෙල්ලක් මොහුට ලබා දෙමු. ගැල් 500ක ගියපු වෙළඳ පිරිසක්. මේ සියලු දෙනාම ජලය අරගෙන ඇවිල්ලා ප්‍රේතයාගේ කටට වක් කරනවා. ඔහුගේ පිපාසාව ටිකක් හරි නිමමු කියලා. පින්නතුනි සෑහෙන වෙලාවක් මේ විශාල පිරිසක් මේ ප්‍රේතයාගේ කටට පැන් වක් කරලා ඒ අයත් වෙහෙසටපත් වෙලා මේ ප්‍රේතයාගෙන් කතා කරලා අහනවා දැන් කොහොමද? යම් අස්වැසිල්ලක් තිබුණද? යම් සංසිඳීමක් ලැබුණද ඔබට කියලා. නමුත් ප්‍රේතයා සඳහන් කරනවා සත්පුරුෂයනි මගේ පව ගෙවන්න මට පොඩි අස්වැසිල්ලක් ලබලා දෙන්න ඔබලා දරන ප්‍රයත්නයට පුළුවන් කමක් නැහැ. මෙතෙක් වෙලාම මගේ කටට පැන් වක් කළත් මගේ උගුරෙන් පල්ලහැට තව එක වතුර බින්දුවක්වත් ගියේ නැහැ කියලා. මේ පිරිසට ඇති වුණේ මහා සංවේගයක්. ඔවුන් පහුවදා නැවත කරත්ත බැඳගෙන පිටත් වුණා. ඉතින් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ කියන්නේ ඔවුන් කරත්ත බැඳගෙන එනකොට භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා නෙමෙයි. මේ ප්‍රේතයා 55 අවුරුද්දක් ප්‍රේත ලෝකේ දුක් විඳිනවා. ඔහු ප්‍රේතයෙක් වෙන කාලේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා හිටියේ නැහැ. නමුත් මේ කතාව මේ වෙළඳ පිරිසට කියන කාලේ වෙනකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 29ක් ගිහි ගෙදර ආයු වළඳලා අබිනිෂ්ක්‍රමණය කරලා ලෞතර බුද්ධත්වයට ලැබලා මේ වෙළඳ පිරිස බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ ප්‍රේතයා ගැන කරුණු කාරණා සඳහන් කළා. එදා කටට පැන් වක් කරලා යම් අස්වැසිල්ලක් තියෙනවද කියනකොට නැහැ කීවා. ඔබ වෙනුවෙන් අපට කළ හැකි යමක් තියෙනවද කියලා ඇහුවා. ප්‍රේතයා සඳහන් කළා පුළුවන් නම් දන් දෙන්න. සිල්වතුන් හොයලා දන් දෙන්න. ගුණවතුන් හොයලා දන් දෙන්න. ආර්යයන් වහන්සේලාට දන් දෙන්න. මහරහතන් වහන්සේලාට දන් දෙන්න. බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලාට දන් දෙන්න. එවන් වූ ආර්යයන් වහන්සේලාට දන් දීලා ලබා ගන්න පින පුළුවන් නම් මට අනුමෝදන් කරන්න. ඔබලා දුන්න පැන් මගේ උගුරවත් තෙමුවේ නැති වුණාට ඔබලා අනුමෝදන් කරන පින් මට ලබන්න පුළුවන් කියලා. ඉතින් මේ පිරිස ආපහු සවැත් නුවරට ඇවිල්ලා මේ ප්‍රේතයා ගැන බුදුරජාණන් වහන්සේට මතක් කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට එක දිගට 7 දවසක් දන් දීලා මේ ප්‍රේතයාට පින් අනුමෝදන් කළා. ආන් ඒ කාරණාව මුල් කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රේතවත්වවත් උපයෝගී කරගෙන මේ සංසාර ස්වභාවය පිළිබඳව අපූර්ව ධර්ම දේශනාවක් සිදු කරන්න යෙදුණා. ප්‍රේතයාගේ කාරණාව භාග්‍යතුන් වහන්සේ තවත් හොඳට පැහැදිලි කරලා දුන්නා. පින්නතුනි මේ කාරණාවෙන් අපි තේරුම් ගත යුතු බොහෝ දේවල් තියෙනවා. මේ කාලෙත් ඕන තරම් ඉන්නවා මැරිලා ආයේ උපදින්නේ නැහැ කියලා හිතන අය. සමහර අය මැරෙන බව දන්නවා. නමුත් සතර අපායක උපදිනවා කියන කාරණාව පිළිගන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ හැමදාම මේ විදිහේ ජීවිතයක් අපට හම්බ වෙයි කියලා. සංසාරය පිළිබඳව අවබෝධයක් නැහැ. හේතුව තමයි ඒ ජීවිත ධර්මයෙන් හොඟ ඈතයි. බණ අහලා නැහැ. දහම් පොත්පත් කියවලා නැහැ.
තාම හරියට සම්මා දිට්ඨික වෙලා නැහැ. ඒ හින්දා මේ සසර පිළිබඳව අවබෝධයක් නැහැ. මේ ජීවිතේ සමහර වෙලාවට උසස් පවුල් පෙළපත්වල ඉපදිලා ඉන්නවා. හොඳට ඉගෙනගෙන කියාගෙන තියෙනවා. හොඳට ධන සම්පත් හරි හම්බ කරගෙන ඉන්නවා. ඉතින් බොහෝ වෙලාවට අඩුපාඩු ජීවිතවල හුඟක් මග හැරිලා තියෙන්නේ. සාපිපාසා දුක දැනෙන්නේ. වියපැහැදම් කරන්න සල්ලි මිල මුදල් තියෙනවා. ඒ නිසා අය හිතනවා හැමදාම මේ විදිහට නැවත නැවතත් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඇයි මෙතෙන්ට ආවේ සංසාරේ කොයිතරම් පින් කරලද? මොනතරම් සසර කරගත්ත පින් වියදම් කරලද මේ මනුස්ස ජීවිතය ලබා ගත්තේ කියන කාරණාව දන්නේ නැති නිසා. පින්නතුනි, අපි කොයිතරම් ධනවත් වුණත්, අපි කොයිතරම් බලවත් වුණත් අපේ ධනයේ බලය මේ සංසාරයට වටින්නේ නැහැ. මේ ලෝකේ ජීවත් වෙන පළවෙනි පන්තියේ කෝටිපතියත් මරණින් පස්සේ මේ සසර අසරණ තත්වයට පත් වෙනවා සම්මාදිට්ඨික බවක් නැත්තම්. ධනයේ බලය තිබුණා කියන එක නිදහසට කාරණාවක් නෙමෙයි. මෙහෙම හිතලා බලන්නකෝ. තෝදෙය්‍ය බ්‍රාහ්මණය. තෝදෙය්‍ය බ්‍රාහ්මණය කියන්නේ කවුද? එදා රටේ හිටපු ආර්ථික විශේෂඥයා. ප්‍රධාන ආර්ථික විශේෂඥයා. නමුත් තෝදෙය්‍ය බමුණා මැරුණට පස්සේ මොකද වුනේ? තෝදෙය්‍ය බමුණා කොහෙද උපදින්න ඇත්තේ? තෝදෙය්‍ය බමුණත් මේ පින්කම් පිළිගත්තේ නැති කෙනෙක්. සිල් ගුණ පිළිගත්තේ නැති කෙනෙක්. බුදුරජාණන් වහන්සේට පවා චෝදනා කරපු කෙනෙක්. තෝදෙය්‍ය මැරිලා ගිහිල්ලා සුනකෙක් වෙලා ඉපදෙන්නේ. මම ඒකයි සඳහන් කළේ රටේ හිටපු ආර්ථික විශේෂඥයා මැරිලා ගිහිල්ලා සුනකෙක් වෙලා ඉපදුනා කියලා කියහම පිළිගන්නවද කවුරුවත්? පිළිගත්තත් නැතත් ස්වභාවය ඒකයි. අපේ බුදුරජාණන් වහන්සේ තෝදෙය්යට වෙන්නේ මොකද්ද කියන කාරණාවත්, උනේ මොකද්ද කියන කාරණාවත් දන්නවා. නමුත් මහා කාරුණික නිසා භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනොත් තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුතාට පුළුවන් සෝවාන් වෙන්න. මේ භයානක සංසාරෙන් මේ ජීවිතෙන් එතර යන්න, ඒ කියන්නේ පින්නතුනි, නැවත සතර අපායක නොයන තත්වයට පත් වෙන්න තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුතාට පුළුවන් නම් පෙර පින එච්චර මෝරලා නම් තියෙන්නේ, ඔහුට අත දෙන්න ඕනේ. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ ගෙදරට වඩින්නේ. තෝදෙය්‍ය බ්‍රාහ්මණයා මැරිලා සුනකෙක් වෙලා ඉපදිලා ඒ ගෙදරම තමයි බලුපැටියා ඉන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දැකලා මේ සුනකයා බුරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ සුනකයාට කියනවා, තෝදෙය්‍ය, ඔබ මනුස්ස ලෝකේ ඉන්න කාලෙත් මට නින්දා කළා, අපහාස කළා. දැන් ඔබ තිරිසන් අපායේ ඉපදිලා දැනුත් මට බුරනවා. තවත් කොහේ යන්නද හිතාගෙන ඉන්නේ කියලා. තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුතා ගෙදර ආවට පස්සේ සේවක පිරිස ඔහුට කියනවා බුදුරජාණන් වහන්සේ වැඩියා. අර බලුපැටියා බුදුරජාණන් වහන්සේට බිරුවා. බුදුරජාණන් වහන්සේ ඔබේ තාත්තගේ නම කියලා බලුපැටියට කතා කළා. මොකද ගේ ඇතුලේ බොහොම සැපට ඇඳේ පුටුවේ නිදාගන්නේ මේ බලුපැටියා. නමුත් තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුතා ඇවිල්ලා බලනකොට අද බලුපැටියා ඇඳේ නැහැ. ගිහිල්ලා අලු ගොඩේ නිදි. ලිප ළඟ. ඉතින් කරුණු කාරණා අහනකොට තමයි සඳහන් කළේ.
ඔබේ තාත්තගේ නම කියලා බලු පැටියට කතා කළාට පස්සේ තමයි ඔතෙන්ට ගියේ කියලා. ඔහුට කේන්ති ගියා. තාත්තගේ නම සුනකයෙකුට කියපු නිසා. බුදුරජාණන් වහන්සේගෙන් කරුණ අහපුවාම භාග්‍යතුන් වහන්සේ සියල්ල ඊටාම පැහැදිලිව දේශනා කළා. ඔහු ඇත්ත තේරුම් අරගත්තා. බණ අහලා සෝවාන් වුණා. මම සඳහන් කළේ ඒකයි. වර්තමානයේ ඉන්න ධනපතියෝ වර්තමානයේ හොඳට බලය තියෙන අය මේ අය පිළිගනීද අපිත් මැරිලා ගිහිල්ලා මෙහෙම තැන්වල උපදිනවා කියලා. අපි මෙහි ජීවත් වෙන විදිහ කොහොමද කියන එක පින්නතුනි එතෙන්ට වටින්නේ. රටේ රජුරවන්ටත් උරුම වෙන්නේ එවන් ඉරණමක් නම් අපි කවුද? අපේ බලපුලුහංකාරකම් ස්වභාව ධර්මයට වටින්නේ නැහැ. අපි දන්නවනේ ස්වාභාවික විපත් එනකොට අපේ බලපුලුහංකාරකම් වලට ඒව නවත්තන්න බැරි බව. පිනතුනි හිතලා බලන්නකෝ. මේ ජාතක පාළියේ තියෙනවා අස්සක කියලා ජාතක කතාවක්. අස්සක රජුරවන්ට ඉන්නවා බිසවක්. ඒ බිසව මොනතරම් ලස්සනද කියලා විස්තර කරනවා. මනුස්ස කාන්තාවගේ රූපය ඉක්මවලා ඉන්නේ. මේ බිසව තරම් ලස්සන මනුස්ස කාන්තාවක් නෑ. හැබැයි දිව්‍යමය ආශ්චර්ය ඉක්මවලා නැහැ කියලා සඳහන් කරනවා. රැස් විහිදෙන ශරීරයක්. අස්සක රජුරවන්ට පුදුම විදිහට ලෙන්ගතුයි. නමුත් හදිසියේ උබ්බරි මැරිලා ගියා. උබ්බරි කොහෙද ඉපදෙන්නේ? ගොම කුරුමිනියෙක් වෙලා. ගොම ගොඩක ගොම කුරුමිනියෙක් වෙලා ඉපදෙන්නේ. ඉතින් රජුරවන්ට බුදුරජාණන් වහන්සේ දා බෝධිසත්ව කාලේ පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී තවුසෙක් වෙලා ඉඳගෙන තමන්ගේ බිරිඳ මැරිලා ගිහිල්ලා ගොම කුරුමිනියෙක් වෙලා ඉපදිලා ඉන්නවා කියලා සඳහන් කරාම පිළිගත්තේ නැහැ. ඒ මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච මේ සුන්දරම කාන්තාව රාජමාලිගාවේ රාජ ආශ්චර්ය විඳ විඳ හිටපු කෙනා මැරිලා ගිහිල්ලා ගොම ගොඩක ඉපදිනවා කියලා කියහම කවුද පිළිගන්නේ? පිළිගත්තේ නැහැ කවුරුවත් ඒ කාරණාව. නමුත් මේ මහ ඍෂිවරයා ඒක ඔප්පු කරනවා. රූපය උපාදාන කරගෙන ජීවත් වෙච්ච නිසා කුසල් දහම් ජීවිතේ රැස් කරගත්තේ නැති නිසා සසර අසරණ වෙලා තියෙන තරම්. පින්නතුනි මගමානවකතුමාගේ බිරිඳ හතරවෙනියා සුජාතා පින්කම් කළේ නෑනේ. මගමානවකතුමා සක්‍රදේවේන්ද්‍ර බවට පත්වෙන්න පාරමිතා පිරුවා. ඒ මගමානවක ආත්ම භාවී. බිරින්දෑවරු 4 දෙනෙක් හිටියා. එයින් 3 දෙනෙක් මගමානවකතුමත් එක්ක පින්කම් කළා. නමුත් සුජාතා එහෙම පින්කම් වලට යොමු වුණේ නෑ. සුජාතා කල්පනා කළේ ස්වාමියාට යම් ධනයක් තියෙනවා නම් ඒක බිරිඳටත් අයිති. මම පින් කරන්න ඕනේ නෑ ස්වාමියා පින් කරනවා නම් ඒ පින මටත් අයිති කියලා. මගමානුවක මැරිලා සක්‍රදේවේන්ද්‍ර වෙලා ඉපදුනා. අනික් භාර්යාව 3 දෙනාම දිව්‍ය ලෝකෙ ඉපදුනා. නමුත් සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ පස්සේ බැලුවා කෝ සුජාතා කියලා. කඳුර ඇනක කෙකින්නක් වෙලා ඉපදිලා ඉන්නවා. තිරිසං ආත්ම භාවී. දැන් ඒ වාගේ කාරණාම අපි කීපයක් සාකච්ඡා කළා මේ දේශනාව තුළ. දැන් හිතන්නකෝ සංසාරයේ ස්වභාවය කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ එක ගාථා රත්නයක් දේශනා කළා ධම්මපද පාළියේ. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං. දිසෝ දිසං යන්තං කෛරා. ඒ කියන්නේ පින්නතුනි හොරෙකුට යම් අපරාධයක් කරනවට වඩා
ඇයි මෙතෙන්ට හොරෙක් අරගෙන තියෙන්නේ? හොරෙක් තවත් කෙනෙකුට අපරාධයක් කරනකොට තවත් හොරෙකුට ඒක සාමාන්‍ය මිනිහෙකුට කරන අපරාධයකට වඩා කොච්චර බිහිසුණු වෙයිද? ඒකනේ මෙතෙන්ට හොරෙක් අරන් තියෙන්නේ. හොරෙක් හොරෙකුට කරන අපරාධයකට වඩා. මේ ලෝකේ මිනිස්සුන්ට දඬුවම් දෙන්න කොච්චර ක්‍රම තියෙනවද? ඉතින් දරුණු හොරෙක් තවත් හොරෙකුට දඬුවම් කරනකොට දරුණු විදිහටම දඬුවම් කරනවා. එකපාර නෙමෙයි මරන්නේ. ටික ටික මරනවා. එහෙම ටික ටික මරනකොට කොච්චර වේදනාවද? සමහර වෙලාවට කෙනෙකුගේ අතක් අරගෙන ඇඟිලි ටික කපනවා. හිතලා බලන්න ඇඟිලි ටික කපනකොට කොහොමද කියලා. ඇඟිලි ටික කපනවා. හැබැයි නියපොතු ටික ඊට කලින් ගලවනවා. එතකොට දැන් කොහොම වේදනාවක් තියනවද නියපොතු ගලවනකොට? ඇඟිලි කපන්නත් කලින් නියපොතු ගලවන්නත් කලින් මේ නියපොතු ඇතුළට කටු ගහනවා. ඔබට අත්දැකීම් ඇති සමහර වෙලාවට. ඔය කීරි කෑලි එහෙම නියපොතු ඇතුලේ ඇයිනවා. කොහොමද වේදනාව කියලා හිතලා බලන්න. එතකොට නියපොතු ඇතුළට කටු ගහලා ඊට පස්සේ නියපොතු ගලවලා ඊට පස්සේ ඇඟිලි වල ඉඳලා කපනවා. අත කෙරවලට යනකම්ම පෙති පෙති ගහනවා. මැරෙන්නේ නැහනේ. නමුත් මොන දුකක් තියෙනවද එතන? තව මේ විදිහට කොයිතරම් වද දෙන්න පුළුවන්ද? පුච්චන්න පුළුවන්. උණු වතුර වක් කරන්න පුළුවන්. පැහෙන තෙල් වක් කරන්න පුළුවන්. ඇන ගහලා ඇන උඩ ඇවිද්දවන්න පුළුවන්. තිඹොල් වාගේ විශාල කටු පොළු ගෙනල්ලා පහර දෙන්න පුළුවන්. ඉස්මුදුනට ඇන ගහන්න පුළුවන්. මේ විදිහට අති දරුණු භයානක විදිහේ වද දීලා මිනිස්සු මරන්න බැරිද? අපි මේ කතා කරන මොහොතේ ප්‍රසිද්ධියේ නොදන්නවා වුණාට මේ වාගේ හිංසන වලට මිනිස්සු ලක් වෙන්නේ නැද්ද? හිතලා බලන්න වේදනාව කොහොමද කියලා. තවත් දඬුවම් ක්‍රම ඕන තරම් තියෙනවා. ඔය බාල පඬිත සූත්‍රයේ එහෙම සාකච්ඡා කරනකොටත් පැහැදිලි කරන්න යෙදුණා. රජවරු කොහොම දඬුවම් දුන්නද කියලා. නමුත් පින්වතුනි ඒ හැම වේදනාවක්ම ඊටාම දරුණුයි. වේරි වාපන වේරි නම් සසර පුරා වෛරක්කාරයෙක් අපට දිගටම වෛර කර කර එනකොට මොන තරම් බිහිසුණු අපරාධ වලට අපි ලක් කරනවද? දැන් හිතලා බලන්නකෝ කාලියක්ෂණීගේ කතාව. තවත් ඒ වාගේ කාරණා කොච්චර පැහැදිලි කරලා තියෙනවද? අපේ ශාසනයේ රහතන් වහන්සේ නමක්, අනාගාමින් වහන්සේ නමක්, සෝවාන් වහන්සේ නමක් සහ තව එක පෘථග්ජන පුජ්‍යලෙක් එළදෙනක් ඇනලා ඝාතනය කළා. බද්ධ වෛරය. නමුත් සංසාරේ පුරාම එන වෛරක්කාරයා අපිට කොහොම කරදරයක් නොකරයිද පින්නතුනි? දිසෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේරි නම් හොරෙක් හොරෙකුට යම් අපරාධයක් කරනවට වඩා වෛරක්කාරයෙකුට යම් අපරාධයක් කරනවට වඩා මිච්ඡා පනිහිතං චිත්තං පාපයට යොමු වෙච්ච හිත, මිත්‍යා දෘෂ්ටියේ ගැලුණ හිත පාපියෝ නම් තතෝ කරි තමාව මහ පව්කාරයෙක් බවට පත් කරනවා. ඒ මිත්‍යා දෘෂ්ටිකයි. කර්මය කර්මඵලයේ පිළිගන්නේ නැහැ. ධර්මය පිළිගන්නේ නැහැ. තුනුරුවන් පිළිගන්නේ නැහැ. කුසල ධර්ම වල විපාක තියෙනවා කියන කාරණාව බාරගන්නේ නැහැ. අකුසලයට දුකක් තියෙනවා. කුසලයට සැපක් තියෙනවා කියන කාරණාව පිළිගන්නේ නැහැ. ආන් ඒක නිසා තමන් නොයෙක් විදිහේ පව් කරනවා. සම්මා දිට්ඨිය නැහැ. අකුසලයට බයත් නැහැ. සමහර වෙලාවට
උතුම් මනුස්ස ජීවිත ලැබිලා සම්මාදිට්ඨික ජීවිත ලැබලා බණ අහන්න පුළුවන් මේ කාලේ ඉපදිලා බණ අහන්නේ නැහැ. තුනුරුවන් වන්දනා කරන්නේ නැහැ. සතර අපාය ගැන භාග්‍යතුන් වහන්සේ කොයි තරම් ලස්සනට අපට දේශනා කරලා තියෙනවද? මේ පින් පව් පිළිගන්නේ නැති අය. අපි අකුසල් කරාම විපාක තියෙනවා, කුසල් කරාම සැප විපාක තියෙනවා. මේ පිළිගන්නේ නැති අය නිරය පිළිබඳව කරුණු දේශනා කරනකොට සඳහන් කළේ 6 වෙනි නිරය මට්ටමේ උපදිනවා කියලා. තාපේ උප්පත්තිය ලැබෙනවා. අති භයානක නිරයක්. අති දීර්ඝ කාලීන ආයුෂ තියෙන නිරයක්. තාපේ කොයිතරම් ආයුෂයි කියලාද කියන්නේ? 6 වෙනි දිව්‍ය ලෝකේ එක දවසකට මනුස්ස වර්ෂය 921 කෝටි 60 ලක්ෂයක් ආයුෂයි. ඒ කියන්නේ ඒ දිව්‍ය ලෝකේ මුළු ආයුෂය මනුස්ස වර්ෂය 921 කෝටි 60 ලක්ෂයක්. 6 වෙනි දිව්‍ය ලෝකේ පරිනිම්මිත වසවර්ති. එතකොට මේ 921 කෝටි 60 ලක්ෂය තාප කියන නිරයට එක දවසයි කියලා පින්නතුනි සඳහන් කරන්නේ. තාපයට එක දවසයි මේ ආයුෂය. එවන් අවුරුදු නැත්තම් 921 කෝටි 60 ලක්ෂයේවත් 30ක් මාසයක්. එවන් මාස 12ක් අවුරුද්දක්. එවන් අවුරුදු දීර්ඝ කාලයක් ඒ දුක් විඳින්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මේ කරුණු හැම එකක්ම ඊටාම නිවැරදිව අපිට දේශනා කළා. භාග්‍යතුන් වහන්සේට වරදින්නේ නැහැනේ. කවදාවත්ම වරදින්නේ නැහැ. සත්වයා කෙරෙහි තියෙන අනුකම්පාව නිසාම මේ දේවල් දේශනා කළා. මහා කාරුණිකයි කියලා දේශනා කළේ ඒ නිසා පින්නතුනි. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණය ලබා ගන්න වෙලාවේ දීපංකර බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරන්න යම් ගාථාවක් දේශනා කළා නම් ආන්හි ගාථාවේ දෙවනි පදය ඉවර කරලා තුන්වෙනි ගාථා පදයේ පටන් ගන්න කලින් රහත් වෙන්න තරම් පින් තිබුණා සුමේද තාපසතුමාට. ඒ මොහොත වෙනකොටත් පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී. නමුත් සුමේද තාපසතුමා කල්පනා කළේ මේ මොහොතේ රහත් වෙන්න නෙමෙයි. මමත් ලෞතුරා බුද්ධත්වය ලැබලා මේ සසර දුක් විඳින සත්වයා සසරින් එතර කරලම මමත් සසරින් එතර වෙනවා කියලා. එතන ඉඳලා මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් මේ සංසාරේ ඇවිදගෙන එනකොට තමන්ට පෞද්ගලිකව නිවන් දකින්න ලැබිච්ච අවස්ථා කෝටි ගාණක් තිබුණා. ඒ හැම අවස්ථාවක්ම මගහැරියා. අත්හැරියා. සකල ලෝකයට තියෙන අනුකම්පාව නිසා. ඒ අත්හැරීම නිසා තමන් වහන්සේටත් සංසාරේ කොච්චර දුක් විඳින්න වෙනවද? සතර අපායෙත් උපදින්න වෙනව නේද කියන කාරණාවල් දන්නවා. එහෙම දැනත් තමයි අතටපත් නිවන අත්හැරිය අපට අනුකම්පාවෙන්. අපිව බේර ගන්න ඕන නිසා. එහෙම දීර්ඝ ගමනක පාරමිතා පුරාගෙන ඇවිල්ලා තමයි මේ කරුණු එකින් එක මේ තරම් පැහැදිලිව පිරිසිදුව ලෝක සත්වයාට දේශනා කරලා මේ සංසාරයෙන් අපිව එතර කරවන්න කටයුතු කළේ. ඒ තරම් මේ සසර භයානක නිසානේ. එහෙම නැත්තම් තමන් වහන්සේට තනියම නිවන් දකින්න තිබුණනේ. එහෙමනම් පින්නතුනි අපි තව මොන හේතුවක් නිසා මේ ධර්මය අහලා කර්මය කර්මඵලයේ පිළිබඳව දැනගෙන කවදා හරි දවසක මැරෙන බව තීරණය කරලා ඇයි අපි ජීවිතේට කුසල් කරගන්නේ නැත්තේ?
මේ ධනයෙන් බලයෙන් එදාට වැඩක් නැති බව හොඳටම දන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යටත් පිරිසෙන් තිසරණයයි පන්සිලුයිවත් තියෙන්න ඕනේ කියලා. ඒ තමයි අවම මට්ටම. තිසරණයි පන්සිලුයිවත් ජීවිතයක තියෙන්න ඕනේ. එහෙම නැත්තම් කවදාවත් සුගතියක් ගැන සිහිනයක්වත් තබා ගන්න එපා. ඒකාන්තයෙන් නිරේට හේතු වෙන කාරණා. ඒ තරම්ම භයානකයි. ඒ නිසා බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ අපි පින්නතුනි මේ සසරින් සතර අපායෙන් ගොඩ යන මානයක් හොයන්න ඕනේ. මොකද අපි හරියට අසරණ වෙනවා මේ සංසාරේ. අද මෙහෙම හිටියට අපි අසරණ වෙලාවට එන්නේ කවුරුවත්ම. දැන් හිතලා බලන්නකො මේ කාලේ. මේ කාලේ වසංගතයක් තියෙනවා. ගෙදර එක්කෙනෙක් ලෙඩ වුණාට පස්සේ ඒ ලෙඩා ගෙනහිල්ලා රෝහල්ගත කරනවා. හැබැයි ගෙදර නිරෝධායනය කරනවා. රෝගියා රෝහලේ මැරෙනවා. ගෙදර අයට එන්න පුළුවන්ද බලන්න? ගෙදර අයටවත් බලන් දෙන්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ සමාජිකයට ගෙදර අය දකින්න හම්බ වෙන්නෙත් නැහැ. ගෙදර අයට තමන්ගේ පවුලේ සමාජිකය දකින්න හම්බ වෙන්නෙත් නැහැ. වෙනත් කවුරු හරි ඥාතියෙක් ගිහිල්ලා මිනිය බාර අරගෙන එහෙම්ම ආදාහනය කරවලා ගෙදර යනවා. හිටියද තමන්ගේ කියලා කවුරුවත් ළඟ? එතකොට මීට වඩා භයානක තත්වයන්ට ඉදිරියේ මුහුණ පාන්න බැරිද? අද මෙහෙම ජීවත් වුණාට හෙට S2 අන්ධ වෙන්න බැරිද? හෙට කතා කරන්න බැරුව යන්න බැරිද? S2 අන්ධ වුණොත් හෙට දවසේ මුළු ලෝකෙම කරවලයි. කොහොම අසරණ බවක් ඇති වෙනවද? කාගෙන්ද පිහිට තියෙන්නේ? යාළුවෝ මිත්‍රයෝ මේ කිසි කෙනෙකුගෙන් හම්බෙයිද පිහිට? අවශ්‍ය දේවල් ළඟට ගෙනල්ලා දෙයි ටික කාලයක් යනකම්. නමුත් මට පේන්නේ නැති එකට කවුද පිහිට වෙන්නේ? එහෙම පිහිටක් නැහැ. වෙන්න බැරිද හෙට ඒක? වෙන්න පුළුවන්. මැරෙන්න බැරිද හෙට අපි? මැරෙන්නත් පුළුවන්. මැරුණොත් අනිවාර්යයෙන්ම උපදිනවා. හැබැයි උපදින්නේ කොහෙද? මේ ජීවිතය තුළ සිද්ධ කරගත්ත කුසල ධර්මයන්ට අනුව තමයි උපදින තැන තීරණය කරන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ පින්නතුනි. තිසරණයි පන්සිලුයි වත් නොතිබුණොත් නම් සුගතිගාමී උපතක් ගැන අපිට කවදාවත් බලාපොරොත්තු තියන්න බෑ. ඊටාම දුක්ඛදායකයි නිරය. සතර අපාය මෙහෙමයි. තිරිසං සත්තු ඕන තරම් පේන්න ඉන්නවා. අනන්ත දුක් විඳිනවා තිරිසං සත්තු. අස්සක රජුරුවන්ගේ දේවිය ඒ තරම් ලස්සනට ඉඳලා ගොම කුරුමිනියෙක් වෙලා ඉපදුනා නම් ඔබට පිළිගන්න පුළුවන්ද මැරිලා ගිහිල්ලා ඉහෙඳ මැස්සෙක් වෙනවා කියලා කියහම? නමුත් ඔබ පිළිගන්නේ එකක් නැහැ. හැබැයි ඒක තමයි වෙන්න තියෙන දේ. මදුරුවෙක් වෙනවා කියලා කියහම, කෝඳුරුවෙක් වෙනවා කියලා කියහම, පණුවෙක් වෙලා උපදිනවා කියලා කියහම අපි දකිනවා මැරිච්ච සත්තුන්ට පණුව හෙදිලා. මලකුණේ පණුව දැක්කහම පිළිකුල්. නමුත් ඔබත් මරණයෙන් පස්සේ මලකුණක පණුවෙක් වෙලා ඉපදෙන්න බැරිද? ඔබ පිළිගත්තත් නැතත් මේ ලෝකේ වෙන්න තියෙන දේ එකයි පින්නතුනි. ඒක ඔබ පිළිගන්නවද නැද්ද කියන එක වටින්නේ. ආන් ඒක නිසා මේ සංසාරේ අපිට තියෙන්න ඕන රැකවරණයක්. ඒ රැකවරණේ මාවත තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ. ව්‍යාපාරයක් කරනකොට අපි ඒකේ ආරක්ෂාව උදෙසා ආරක්ෂණයක් හදාගන්නවා. වාහනයක් අරගත්තාම අපි ඒක රක්ෂණය කරනවා. කැඩුනොත් ඒ අය මුදල් දෙනවා. ගිනි ගත්තොත් වාහනයට වාහනයක් දෙනවා. රැකවරණයක් තියෙනවා. එතකොට දැන්
ඔය ආදී තවත් නොයෙක් දේවල් රක්ෂණය කරලා. ආරක්ෂාව උදෙසා. ඔබ හිතලා බලන්නකෝ ඔබට රක්ෂණයක් තියෙනවද කියලා. ජීවිත රක්ෂණ ඕන තරම් බණහන අයට ඇති. නමුත් මේක සංසාරයක් නේ. කො සංසාරේ රක්ෂණයක්. සංසාර ගමනේ වෙන ආපදාවල් වලටත් රක්ෂණයක් අපිට තිබුණොත් කොච්චර වටිනවද? ආන් ඒක නිසා මේ ජීවිතයත් රක්ෂණය කරන්න. කොහෙද රක්ෂණය කරන්න ඕනේ? තිසරණයයි පන්සිලුයි කියන කාරණා දෙක ඔස්සේ රක්ෂණය කරන්න. ඒක තමයි අවම රක්ෂණය. ඒ රක්ෂණය ඔබ ජීවිතයට එකතු කරලා තිබුණොත් බය නැතුව මැරෙන්න පුළුවන්. සතුටින් මැරෙන්න පුළුවන්. සතර අපාය කියන්නේ සුගතියක කොහේ හරි උපදිනවා. එහෙම නුනොත් ධනපාලට වගේ പ്രേතාත්මවල අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා. තිරිසන් ආත්මවල නිමක් නැති දුක් විඳින්න සිද්ධ වෙනවා. මම මුලින් සඳහන් කළානේ තිරිසන් ඕන තරම් අපි දකිනවා කියලා. නමුත් පින්නතුනි කවුද මේ තිරිසන්? මෙතන ඉන්නවා ඔබේ මව්පියෝ, ඔබේ දරුවෝ, ඔබේ සහෝදරයෝ, ඔබේ සහෝදරියෝ, ඔබේ බිරින්දෑවරු, ඔබේ ගුරුවරු, ඔබේ මිත්‍රයෝ. මේ තිරිසන් ලෝකේ ඕන තරම් ඉන්නවා. නමුත් අපි දැන් දන්නේ නැහැ මේ අය කියලා. අපි එකට ඉඳලා මැරිච්ච කී දෙනෙක් මේ තිරිසන් ලෝකේ අපිට හම්බෙනව ඇද්ද? නමුත් අපි දන්නේ නැහැ නේක. ඇයි ඒ අය තිරිසන් ලෝකෙට ගියේ? මොකද්ද හේතුව? දේශනා කරලා තියෙනවා ඊට පැහැදිලිව. මේ ලෝකේ කරගත යුතු හැම දෙයක්ම ජීවිත කාලය තුල කලට වෙලාවට සම්පූර්ණ කරගත්තා. ඉගෙන ගත්තා. විභාග පාස් කළා. උපාධිය අරගත්තා. රැකී රස්සා හොයාගත්තා. ආවාහ විවාහ වුණා. ගෙවල් දොරවල් හැදුවා. මේ හැම දෙයක්ම නිසි වෙලාවට කරගත්තා. හැබැයි ඒ හැමෝටම සිල් රකින්න අමතක වුණා. අන්න ඒක හින්දා තමයි මැරිලා ගිහිල්ලා කොටසක් තිරිසන් ලෝකෙ ඉපදිලා ඉන්නේ. කොටසක් പ്രേත ලෝකේ ඉන්නවා. කොටසක් අසුර ලෝකේ ඉන්නවා. තවත් කොටසක් නිරයවල් වල ඉන්නවා. අර වෙලඳුන්ට ධනපාල പ്രേතයා සඳහන් කරනවා මිත්‍රවරුනි. මම තව ටික දවසකින් මේ ජීවිතෙන් සමු අරගෙන අවීචිය උප්පත්තිය ලැබනවා. අති භයානක වූ අවීචිය නම් වූ නිරේ අති දීර්ඝ කාලයක් මට තැවෙන්න සිද්ධ වෙනවා. ඒ කාරණාව මෙනෙහි කරනකොටත් මාව පිච්චෙනවා. නමුත් තව වැඩි කල නෑ. මට අවීචියට යන්න වෙනවා. මම බේරගන්න කෙනෙක් නෑ. පින්නතුනි ධනපාල പ്രേතයට විතරක් නෙමෙයි මේ ලෝකේ මරණ මංචකයට ගියහම අපි බේරගන්න කෙනෙකුත් නෑ. යාළුවෝ, මිත්‍රයෝ, නෑදෑයෝ, මව්පියෝ ඕන තරම් වට කරගෙන ඉඳී. මට තව එක විනාඩියක් ජීවිතේ දෙන්න කවුරුවත් සමත් නෑ. ඒ කවුරුවත් ඒ අයගේ ප්‍රාණයෙන් මට ටිකක් දෙන්න සූදානම් නෑ. මොකද දෙන්න පුළුවන් කමක් නෑ. ආන් ඒ තරම් අන්ත අසරණයි ගුණ ධර්ම නැතුව මිත්‍යා දෘෂ්ටිකව ජීවත් වෙච්ච අයට දැන් ගිනි දැල් පේනවා. මරණ මංචකයේ ගිනි දැල් පේනවා. මල මුත්‍ර පිට වෙනවා. කරන්න දෙයක් නැහැ. ඇස් දෙක පියවිලා අවසන් හුස්ම පොද මේ වායු තලයට මුදා හැරිය ගමන්ම ඇහි පිල්ලම් ගහන්න කලින් පින්නතුනි ඒ නිරේවල් වල උපදිනවා. ඒ තරම් භයානකයි සසර. වාසනාවන්ත මනුස්ස ජීවිතයක් උතුම් වූ බුද්ධාන්තරයක ලැබිලා තියෙන වෙලාවේ නිකන් නිකරුණේ ඒ කාලය
අකුසලයන්ට යට වෙලා ගෙවල දානවා නම් ඔවුන් පරම අවාසනාවන්තයන් හැටියටයි සඳහන් කරන්න තියෙන්නේ. ඔවුන්ට පින් කරන්න හිතෙන්නේ නැහැ. ඇයි පින් කරන්න හිතෙන්නේ නැත්තේ? පින්නතුනි, පින් කරන්න හිතෙන්න තරම් ඔවුන්ට පින් මදි. ඒකයි කාරණාව. පින් කරන්නත් සසර පින් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා පෙර ජීවිතේ රැස් කරගත්ත කුසල් තමයි මේ කාලා බීලා ගෙවලා දාන්නේ. ඒකත් මෙතනින් ඉවර වෙච්චහම එතනින් එහාට මොනව කරන්නද? ආන් ඒක නිසා ප්‍රමාද වෙන්නේ නැතුව අප්‍රමාදීව වහවහ කුසල් රැස් කරන්න. මේ ධනපාල ප්‍රේතයා අර සියලු දෙනාට සිහිපත් කළා. යම් අකුසල කර්මයක්ද යමෙක් සිද්ධ කරගන්නේ, ඒ අකුසල කර්මයෙන් බේරෙන්න තැනක් නම් අහසෙත් නෑ, පොළොවෙත් නෑ, ගිරි ගුහාවකත් නෑ, සාගරයේ මැද්දෙත් නෑ. කොහේ හිටියත් ඒ විපාකයේ විඳින්නම වෙනවා. මේ ලෝකේ අකුසල් කරපු පුජ්‍යලයට බේරෙන්න තැනක් ඇත්තෙම නෑ කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඒක ධම්මපද පාළියේ සඳහන් කරලා තියෙනවා. ආන් ඒක නිසා බේරෙන්න බෑ පින්නතුනි. බේරෙන්න තැනක් නෑ. හැංගෙන්න දිහක් නෑ. කරපු හැම අකුසලයක්ම විඳවන්න වෙන නිසා වහ අකුසලයෙන් ඈත් වෙලා තම තමන්ගේ ජීවිත කුසලයෙන් පෝෂණය කරලා මරණ මංචකේ අසරණෙක් බවට පත් වෙන්නේ නැතුව බොහොම පොහොසත් කෙනෙක් හැටියට මේ ජීවිතෙන් සමුගන්න පුළුවන් වාතාවරණයක් ඔබ විසින් හදන්න ඕනේ. එවන් උතුම් වටපිටාවක් හදාගෙන හැමෝටම ආදර්ශමත් වෙලා සිනහ මුසු මුහුණින් මෙලවින් සමුගන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.